ආදරණීය දරුවනේ ජීව විද්‍යාව 5 වන ඒකකයේ දෙවන පාඩම් මාලාව සතුන්ගේ පෝෂණය යටතේ සාකච්ඡා කරන අවසාන පරිච්ඡේදය. දැන් අපි පසුගිය පරිච්ඡේදවලදී සිද්ධාන්තමය කරුණු වගේම ප්‍රශ්නාවලිය සාකච්ඡා කළා. ඒ ප්‍රශ්නාවලියේ අවසාන ප්‍රශ්න කීපයටයි ඔබ දැන් මේ එකතු වන්නේ. ඉතින් අද මේ ප්‍රශ්න සාකච්ඡා වෙනුත් අනතුරුව ඔබට සම්පූර්ණ පාඩමම පුනරීක්ෂණය කිරීමට හැකියාවක් තියෙනවා. සිද්ධාන්තමය කරුණු සියල්ලම ඒ වගේම ප්‍රශ්නාවලියත් අපි සාකච්ඡා කළ අවසන් වන නිසා. එhmenan දරුවනේ අපි අද ප්‍රශ්න ටිකට යොමු වෙමු. බලන්න අද මම ගෙනාවු ප්‍රශ්න ටික. මූලික පරිවෘත්තීය වේගය යනු කුමක්ද? මේක කෙටි යෙදුමක් විදිහට අපි සලකනවා BMR කියලා. හරි? BMR. මූලික පරිවෘත්තීය වේගය. දරුවනේ ආතතියක් නොමැති අවස්ථාවක පශ්චාත් අවශෝෂණ අවධියේදී උන අලුත් වචනයක්. මොකද මේ පශ්චාත් අවශෝෂණ අවධිය කියන්නේ? පශ්චාත් අවශෝෂණ අවධිය කියලා අදහස් කරන්නේ අඩුම ගානේ අවම වශයෙන් පැය 12ක්වත් යම් පුද්ගලයෙක් निराहारව සිටිනවා නම් තමන්ගේ කුසට ආහාරයක් ඇතුල් නොකරගෙන පැය 12ක් අකණ්ඩව ඉන්නවා නම් අවම වශයෙන් අන්න ඒ අවස්ථාව අපි හඳුන්වන්නේ පශ්චාත් අවශෝෂණ අවධිය කියලා. ඒතොර ආතතියක් නොමැති විට පශ්චාත් අවශෝෂණ අවධියේදී විවේකයෙන් සිටින විට යම් පුද්ගලයෙක්ගේ අවම පරිවෘත්තීය වේගය තමයි මූලික පරිවෘත්තීය වේගය කියලා හඳුන්වන්නේ. අවම පරිවෘත්තීය වේගය. ඒතොර අපිට මේ පිළිතුර ඉස්සෙල්ලා ගොඩනගා ගන්න පුළුවන්. බලන්න. ආතතියක් නොමැති විට ඔබ ආතතියකින් පෙළෙන්නේ නැති වෙන්නත් ඕනේ. හැබැයි මේ සියල්ල වැඩුණු පුද්ගලයෙක්ට, වැඩිහිටි පුද්ගලයෙක්ට තමයි අදාළ වෙන්නේ. ආතතියක් නොමැති විට පශ්චාත් අවශෝෂණ අවධියේදී. පශ්චාත් අවශෝෂණ අවධිය කියලා කියන්නේ අවම වශයෙන් පැය 12ක්වත් निराहारව සිටින විට. විවේකයෙන් සිටින විට. විවේකයෙන් සිටින විට. දේහයේ අවම පරිවෘත්තීය වේගය. අවම පරිවෘත්තීය වේගය මූලික පරිවෘත්තීය වේගය නම් වේ. මූලික පරිවෘත්තීය වේගය. මූලික පරිවෘත්තීය වේගය නම් වේ. දරුවනේ මේ අගය ඒ පුද්ගලයාට පහසු උෂ්ණත්වයකදී තමයි මිනුම් කරන්නේ මයින්නේ. ඒ පුද්ගලයාට පහසු උෂ්ණත්වයකදී තමයි මේ අගය මිනුම් කරන්නේ. අපි ඒක ගැනත් ලියන්න ඕනේ. පුද්ගලයාට පහසු උෂ්ණත්ව පරාසයකදී මෙය මැන බලයි. ද වැඩුණු පුරුෂයෙකුගේ නම් මේ අගය 1600ත් 1800ත් කිලෝ කැලරි වෙනවා. කාන්තාවකගේ නම් මේ අගය 1300ත් 1500ත් අතර අගයක් ගන්නවා. වැඩුණු පුරුෂයෙකුගේ මෙම අගය 1600ත් 1800ත් කිලෝ කැලරි වන අතර ස්ත්‍රියකගේ මෙම අගය ස්ත්‍රියකගේ මේ අගය 1300ත් 1500ත් කිලෝ කැලරි වේ.
ඉතින් මෙන්න මේක තමයි මූලික පරිවෘත්තීය වේගය ගැන අපිට කියන්න තියෙන්නේ. ඊටාම සරල කරුණු විෂය නිර්දේශයේ සියලුම කාරණා මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මම ගොනු කරලා තියෙනවා. එහෙමනම් දරුවනේ අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. දෙවන ප්‍රශ්නය ශක්ති අයවැය පිළිබඳ කෙටියෙන් ලියන්න. ශක්ති අයවැය පිළිබඳ. දැන් ශක්ති අයවැය කියන්නේ මොකක්ද? කිසියම් සත්වයකගේ ශක්තිය වැයවීමට එරෙහිව ශක්තිය ලබා ගැනීමේ ශේෂපත්‍රය. ඒ වෙනස තමයි ශක්තිය අයවැයේදී ගණනය කිරීමක් සිද්ධ කරන්නේ. කිසියම් සත්වයකු වැය කළ ශක්තියට එරෙහිව එම සත්වයාගේ ශක්තිය ලබා ගැනීමේ ශේෂපත්‍රය. කිසියම් සත්වයකුගේ ශක්ති වැයවීමට එරෙහිව ශක්තිය ලබා ගැනීමේ ශේෂපත්‍රය ශක්ති අයවැය. දැන් මේක අපිට සමීකරණයකින් ලියන්න පුළුවන් C සමානයි M ධන U ධන F ධන P. මෙන්න සමීකරණය. ශක්ති අයවැය සඳහා සමීකරණයක් තියෙනවා. C සමානයි M ධන U ධන F ධන P. දැන් මේ සංකේත වලට තේරුමක් තියෙනවා. මේ සංකේත වලට තේරුමක් තියෙනවා. C කියන්නේ මොකද්ද? M කියන්නේ මොකද්ද? U කියන්නේ මොකද්ද? F කියන්නේ මොකද්ද? P කියන්නේ මොකද්ද? මේවට තේරුම් වගයක් තියෙනවා. ඉතින් ඒ ටික අපි දැනගන්න ඕනේ. දැන් C කියලා අදහස් කරන්නේ මොකද්ද? C කියලා අදහස් කරන්නේ ඒ සත්වයා විසින් අනුභව කරපු ආහාරවල අන්තර්ගත ශක්ති ප්‍රමාණය. ඒ සත්වයාගේ අනුභව කරපු ආහාරවල ශක්ති අන්තර්ගතය තමයි මේ C කියන්නේ. M කියන්නේ පරිවෘත්තියේදී එම සත්වයා විසින් හානි කරනු ලබන ශක්ති ප්‍රමාණය. නැත්නම් පරිවෘත්තිය සඳහා වැය කරනු ලබන ශක්ති ප්‍රමාණය. U කියන්නේ මුත්‍රා බැහැර කිරීමේදී නැත්නම් බහිස්ත්‍රාවයේදී පොදුවේ ගත්තොත් ඒ සත්වයා භාවිතා කරන නැත්නම් වැය කරන ශක්ති ප්‍රමාණය. බහිස්ත්‍රාවයේදී සත්වයා වැය කරන ශක්ති ප්‍රමාණය. F මල පහ කිරීමේදී එම සත්වයා විසින් වැය කරන ශක්ති ප්‍රමාණය. F. P කියන්නේ ඒ සත්වයාගේ වර්ධනයට ප්‍රජනන ක්‍රියාවන්ට ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය. ඉතින් හරිම සරලයි මේ සංකේත වලින් අදහස් කරන දේ. අපි දැන් එහෙනම් ඒ අදහස සටහන් කරමු. එහෙනම් අපි ලියනවා මෙහෙම. C ලබාගත් ආහාරවල ශක්ති අන්තර්ගතය ලබාගත් ආහාරවල ශක්ති අන්තර්ගතය. M පරිවෘත්තියේදී වැයවන ශක්ති ප්‍රමාණය. U මුත්‍රා බැහැර කිරීමේදී සිදුවන ශක්ති හානිය. F මල පහ කිරීමේදී සිදුවන ශක්ති හානිය. P අපිට හඳුන්වන්න පුළුවන් නිෂ්පාදනය කියලා කෙටියෙන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් වර්ධනය හා ප්‍රජනනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි
ශක්ති ප්‍රමාණය. වර්ධනය හා ප්‍රජනනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය තමයි නිෂ්පාදනය කියලා කියන්නේ. දැන් මේ ශක්තිය අයවැයක් නිර්මාණය කිරීමකින් ලබා ගන්න ප්‍රයෝජනය මොකද්ද? ප්‍රයෝජනය තමයි අපි දන්නවා නම් අපි ලබාගත් ආහාරවල ශක්තිය අන්තර්ගතය කොපමණද කියලා. අපි දන්නවා නම් අපිට හොයාගන්න පුළුවන් නම් පරිවෘත්තියේදී ඒ වගේම මුත්‍රා බැහැර කිරීමේදී මල පහ කිරීමේදී ඒ වැයවන ශක්ති ප්‍රමාණ කොයිතරම්ද කියලා මේ වැයවන ශක්ති ප්‍රමාණ එකතු කරලා ඒක ආහාරවල ශක්තිය අන්තර්ගතයෙන් අඩු කරොත් එතකොට අපිට ලැබෙනවා වර්ධනය සහ ප්‍රජනනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය ජීවියාට කොයිතරම්ද කියලා. ඇත්තටම ශක්තිය අයවැය නිර්මාණය කිරීම මගින් අපි හොයාගන්නේ වර්ධනය සහ ප්‍රජනන ක්‍රියාවන් සඳහා සත්වයාට ලබාගත හැකි ශක්ති ප්‍රමාණය කොපමණද කියලා. ආහාර වලින් ලබාගත් ශක්තියෙන් කොපමණ ප්‍රමාණයක් වර්ධනය ප්‍රජනන ක්‍රියාවන් වලට සත්වයාට යොදා ගන්න පුළුවන්ද කියන එක තමයි ඇත්තටම ශක්තිය අයවැයක් ගණනය කිරීමෙන් කරන්නේ. හරි. එතකොට සෑම සත්වයකටම අදාළව මේ අගයන් වෙන වෙනම හොයා ගන්න පුළුවන්. හරි. ඒ සොයා ගැනීමෙන් ඒවා ගණනය කිරීමට හැකියාවක් තියෙනවා. වෙන වෙනම සත්වයාගෙන් සත්වයාට. ශක්ති අයවැයෙන් සත්වයකුගේ වර්ධනය හා ප්‍රජනනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය සොයාගත හැකියි. ශක්තිය අයවැයෙන් සත්වයකුගේ වර්ධනයට ප්‍රජනනයට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ශක්ති ප්‍රමාණය කොච්චරද කියන එක අපිට ගණනය කරන්න පුළුවන්. හරි. එන්න මේ කාරණා තමයි ශක්තිය අයවැය ගැන අපට කෙටියෙන් සඳහන් කරන්නට තියෙන්නේ. එhmenan දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. තුන්වන ප්‍රශ්නය. දුෂ්පෝෂණය පිළිබඳ විස්තර කරන්න. දුෂ්පෝෂණය. දැන් මෙහෙමනේ දරුවනේ. ආහාරය තුල ඔබට ලබා ගත යුතු අත්‍යවශ්‍ය පෝෂක එකක් හරි දෙක තුනක් කියනකොට ලස්සන වචනනේ කිහිපයක් කියන එක. හරි. එතකොට අත්‍යවශ්‍ය පෝෂක එකක් හෝ කීපයක් ඔබේ ආහාරයේ නොමැති විට එහෙම නැත්නම් දේහය බලාපොරොත්තු වෙන රසායනික ශක්ති ප්‍රමාණයක් තියෙනවනේ දෛනිකව. දවසකට දේහය බලාපොරොත්තු වෙන රසායනික ශක්ති ප්‍රමාණයක් තියෙනවා. එක පුද්ගලයාට ඒක වෙනස්. ඒ රසායනික ශක්ති ප්‍රමාණයට වඩා අඩු රසායනික ශක්ති ප්‍රමාණයක් නම් ආහාරයෙන් සපයන්නේ මේක දිගින් දිගටම වෙනවා නම් මේ හේතුවෙන් කාලයක් තිස්සේ පෝෂණය අඩුවෙන් ලැබෙනවා නම් ශරීරයට මේ తත්වය හඳුන්වන්නේ ප්‍රමාණවත් තරම් පෝෂණයක් නොලැබෙනවා නම් මේ తත්වය හඳුන්වන්නේ දුෂ්පෝෂණය කියලා. හරි සරලයි. දුෂ්පෝෂණය. හරි. මොකද්ද දුෂ්පෝෂණය කියන්නේ? ආහාරය තුල අත්‍යවශ්‍ය පෝෂක එකක් හෝ කීපයක් නොමැති විට එහෙම නැත්නම් දේහයට අවශ්‍ය රසායනික ශක්ති ප්‍රමාණයට වඩා අඩු රසායනික ශක්ති ප්‍රමාණයක් දිගින් දිගටම ලැබීමෙන් ප්‍රමාණවත් තරම් පෝෂණයක් නොලැබීමේ తත්වය තමයි දුෂ්පෝෂණය කියලා කියන්නේ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය WHO World Health Organization ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීමට අනුව යම්කිසි පුද්ගලයෙකුගේ දුෂ්පෝෂණ මට්ටම අපි මැනගන්නේ ඒ පුද්ගලයාගේ BMI එක body mass index නැත්නම් දේහ ස්කන්ධ දර්ශකය BMI අගය 18.5ට වඩා අඩු නම් අන්න ඒ තැනැත්තා ගැහැණු වේවා පිරිමි වේවා ඒ පුද්ගලයා පැහැදිලිවම දුෂ්පෝෂණයෙන් පෙළෙන පුද්ගලයෙක් කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. කෙනෙක්ට ගැටලුවක් එන්න පුළුවන් කොහොමද මේ BMI එක හොයාගන්නේ? දේහ ස්කන්ධ දර්ශකය. මම ඒ ගැනත් කියලා දෙන්නම්. හරි.
එතකොට අපි මුලින්ම ලියමු දුෂ්පෝෂණය පිළිබඳව විස්තර කරන්න කියලා දෙනවා. පොඩි දෙයක් කියන්න තියෙන්නේ. හරි? ආහාරයක අත්‍යවශ්‍ය පෝෂක. පෝෂක එකක් හෝ කිහිපයක් නොමැති විට හෝ දේහයට අවශ්‍ය රසායනික ශක්ති ප්‍රමාණයට වඩා අඩු රසායනික ශක්ති ප්‍රමාණයක් අඩු රසායනික ශක්ති ප්‍රමාණයක් ලැබෙන විට අඩු රසායනික ශක්ති ප්‍රමාණයක් ලැබෙන විට මේක දිගින් දිගටම සිද්ධ වෙනවා නම් ආහාරයේ ප්‍රමාණවත් පෝෂණයක් නොලැබී යාමෙන් දුෂ්පෝෂණය ඇති වේ. බලන්න. ආහාරයක අත්‍යවශ්‍ය පෝෂක එකක් හෝ කීපයක් නොමැති විට හෝ දේහයට අවශ්‍ය රසායනික ශක්ති ප්‍රමාණයට වඩා අඩු රසායනික ශක්ති ප්‍රමාණයක් ලැබෙන විට මේ ආහාරයේ ප්‍රමාණවත් පෝෂණයක් නොලැබී යාමෙන් දුෂ්පෝෂණය ඇති වේ. ඊළඟට WHO ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දේහ ස්කන්ධ දර්ශකය body mass index BMI. එතකොට WHO අනුව දේහ ස්කන්ධ දර්ශකය 18.5කට වඩා අඩු නම් එම පුද්ගලයා දුෂ්පෝෂණයෙන් පෙළේ. එම පුද්ගලයා දුෂ්පෝෂණයෙන් පෙළෙනවා. දැන් මම කිව්වා කොහොමද මේ BMI එක හොයාගන්න කියලා මම කියලා දෙන්නම් කියලා. මෙන්න මෙහෙමයි සමීකරණයක් තියෙනවා. BMI සමානයි ස්කන්ධය, ඒ පුද්ගලයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් අපි මිනුම් කරන්නේ කිලෝග්‍රෑම් වලින් බෙදන්න අවශ්‍යයි උස්සෙහි වර්ගයෙන්. උසෙහි වර්ගයෙන්. එතකොට එතනදී වර්ගය ගන්නෙ උස ගන්නෙ මීටර වලින්. එතකොට වර්ග මීටර. එතකොට ඇත්තටම ස්කන්ධ දේහ දර්ශකයේ නැත්නම් BMI එකේ ඒකක වශයෙන් ලැබෙන්නේ අපිට වර්ග මීටරයට කිලෝග්‍රෑම් කියලා. මෙතනින් එනවා පිළිතුර කීයද කියලා. දැන් අපි උදාහරණයකට ගණනය කිරීමක් කරලා බලමු. බලන්න. අපි මෙහෙම ගණනක් හදමු බලන්න. යම් පුද්ගලයෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60යි. ස්කන්ධය. ඒ පුද්ගලයාගේ උස අපිට දෙනවා සෙන්ටිමීටර් 150යි සෙන්ටිමීටර්. එහෙනම් අපි මීටර වලට හරව ගත්තොත් මීටර් 1.5යි. සෙන්ටිමීටර් 150යි. දැන් ඒ අනුව මෙතන ගණනය කිරීම කරොත් BMI එක හෙව්වොත් ස්කන්ධය කිලෝග්‍රෑම් 60යි. උස 1.5යි. හැබැයි එක නෙමෙයි ගන්න, ඒකේ වර්ගය ගන්න.
කිලෝග්‍රෑම් 60 බෙදන්න වෙනවා 1.5 වර්ගය කියන්නේ 2.25යි වර්ග මීටර. ඉතින් මේක ගණනය කිරීමක් කරොත් සුළු කරලා බැලුවොත් බලමු අපි සුළු කරලා. අපි දීර්ඝ බෙදීමට යමු. 2.25 දශම ස්ථාන දෙකක් අයින් කරගත්තා. දැන් 225. දල වශයෙන් 2යි 450යි 150යි 1500ට කොච්චර වගේද? 450කට 2යි නම් 900කට 4යි 1350ට 6යි 1350යි නැවතත් 6ක් වගේ. එතකොට මෙතනින් එනවා 26.6යි වර්ග මීටරයට කිලෝග්‍රෑම්. දැන් මේ පුද්ගලයා දුෂ්පෝෂණයෙන් පෙළෙන කෙනෙක් නෙමෙයි. මේ පුද්ගලයා දුෂ්පෝෂණයෙන් පෙළෙන පුද්ගලෙක් නෙමෙයි. දැන් අපිට මෙහෙම කිව්වොත් තවත් මම පොඩ්ඩක් මේ කොටස යටතේම තව ගාණක් හදලා පෙන්නන්න. මෙහෙම නිරෝගී සෞඛ්‍යයෙන් ඉන්න පුද්ගලයා දුෂ්පෝෂණයෙන් පෙළීමට නම් එයාගේ ස්කන්ධය කොපමණ වෙන්න ඕනේද? එයා දුෂ්පෝෂණයෙන් පෙළෙන්න නම් එයාගේ ස්කන්ධය කොපමණ වෙන්න ඕනේද? මොකද පුද්ගලයෙක්ගේ උස වෙනස් කරන්න බෑ. නමුත් මේ ස්කන්ධය වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. හරි? එතකොට දැන් දුෂ්පෝෂණයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් අපි බලමු දුෂ්පෝෂණයෙන් පෙළෙන්න නම් අවම වශයෙන් තියෙන්න ඕනේ BMI එක 18.5ක්. අපි මේ සීමාව ගමුකෝ. දුෂ්පෝෂණයෙන් පෙළේ නම් එතකොට BMI ස්කන්ධය දන්නේ අපි ඒක M කියලා දාගමු මාස් කියන අදහසින්. උස වෙනස් වුණේ නැහැ නේ පුද්ගලයාගේ උසේ වර්ගය ඒක. ඒතර BMI එක 18.5යි. M 2.25යි. සුළු කිරීමක් කරන්න වෙනවා 18.5 වැඩි කිරීම 2.25. එතකොට එනවා ස්කන්ධය කොච්චරයිද කියලා. අපි සුළු කරලා බලමු මෙයාගේ කීයක් වෙයිද කියලා. 18.5 2.25. සුළු කරොත් 25යි 2ක් ඉතුරුයි 40යි 42යි 4ක් ඉතුරුයි 9යි මේ හතරත් ගත්තා 10යි 1ක් ඉතුරුයි 18යි 19යි 1ක් ඉතුරුයි 3යි මෙතනත් ඒ විදිහමයි 5යි 2යි 18යි 1ක් ඉතුරුයි 1ක් ඉතුරුයි දශම ස්ථාන 3ක් පන්නන්න අවශ්‍යයි. එහෙමනම් දුෂ්පෝෂණයෙන් පෙළෙන්න නම් මේ පුද්ගලයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 43.8ක් වෙන්න ඕනේ. ඔන්න දුෂ්පෝෂණයෙන් පෙළෙන්න නම් එයාගේ තත්ත්වය. ඒ කියන්නේ මේ පුද්ගලයාගේ උස වෙනස් වෙන්නේ නැහැනේ. ඒතකොට මේ පුද්ගලයාට නිසි පෝෂණයක් නොලැබුණොත් මේක දිගින් දිගටම සිද්ධ වුණොත් මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60 ඉඳලා මෙයාගේ 43.8ට අඩු වුණොත් මේ පුද්ගලයා දුෂ්පෝෂණයෙන් පෙළෙන තත්වයට ළඟා වෙනවා. මෙන්න මේ වගේ දේවල් අපිට හොඳට තේරුම් කරගන්න පුළුවන් මේ සංඛ්‍යා යොදලා මේ වගේ ගණන් හදලා අපිට තේරුම් ගන්න පුළුවන් මේ තත්වයන් කොහොමද කියලා. එhmenan දුෂ්පෝෂණය ගැන මුළුමනින්ම සාකච්ඡා කළා. අපිට ඊළඟට ස්ථූලතාවය ගැන කියන්න තියෙනවා. අපි මේ ප්‍රශ්නෙට දැන් යොමු වෙමු. මොන දරුවනේ 4 වෙනි ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ ස්ථූලතාවය පිළිබඳ විස්තර කරන්න. දැන් පුද්ගලයෙක් ලබා ගන්නා ශක්ති ප්‍රමාණයට වඩා දෛනිකව වැය කරන ශක්ති ප්‍රමාණය අඩු නම් ඒ පුද්ගලයා ස්ථූලතාවයෙන් පෙළෙන්න පුළුවන්. දෛනිකව ලබා ගන්න ශක්ති ප්‍රමාණයට වඩා ආහාර මගින් ලබා ගන්න ශක්ති ප්‍රමාණයට වඩා ඔහු වැය කරන ශක්ති ප්‍රමාණය ඉතා අඩු නම් එහෙමනම් ඒ පුද්ගලයා ස්ථූලතාවයෙන් පෙළෙන්නට පුළුවන්. WHO අනුව BMI අගය 30ට වඩා වැඩි නම් අන්න ඒ පුද්ගලයා ස්ථූලතාවයෙන් පැහැදිලිවම පෙළෙනවා. හරි. බලන්න.
ආහාර වලින් ලබා ගන්නා ශක්ති ප්‍රමාණයට වඩා වැය කරන ශක්ති ප්‍රමාණය අඩු නම් එම පුද්ගලයා ස්ථූලතාවයෙන් යුක්ත පුද්ගලයෙකි. WHO අනුව BMI අගය 30ට වඩා වැඩි නම් ස්ථූලතාවය ලෙස සැලකේ. එතකොට BMI අගය 30ට වඩා වැඩි නම් ඒ පුද්ගලයා ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයෙක් කියලා සලකනවා. දැන් මේක ලෝ පුරාම වර්ධනය වෙමින් පවතින තත්වයක්. එකක් දැනගන්න ඕනේ. මෙය ලොව පුරාම වර්ධනය වන තත්වයකි. ඒ වගේම මේ ස්ථූලතාවය නිසා මధుමේහය, ඒ වගේම හර්ට් සනාල රෝග සහ ඇතැම් පිළිකා තත්ත්ව ඇතිවීමේ අවදානමක් තියෙනවා. ස්ථූලතාවය නිසා දියවැඩියාව නැත්නම් අපි කියනවා මధుමේහය. හර්ට් සනාල රෝග හා ඇතැම් පිළිකා තත්ත්ව ඇතිවිය හැකිය. ඇතැම් පිළිකා තත්ත්ව ඇතිවිය හැකිය. මෙන්න මේ ගැන තමයි අපිට ස්ථූලතාවයේදී කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. පස්වෙනි ප්‍රශ්නය ગેස්ට්‍රයිටිස් පිළිබඳ විස්තර කරන්න. දැන් මේ විවිධ හේතු ගණනාවක් නිසා ආමාශය ඇතිවන ප්‍රදාහයන් නිසා ඇතිවන තත්ත්වය තමයි ગેස්ට්‍රයිටිස් කියන්නේ. දැන් මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ ආමාශය බිත්තියේ ඉන්න ආමාශයික ග්‍රන්ථි මගින් අධික ලෙස HCl ශ්‍රාවය කරන මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වයේදී. අධික ලෙස HCl ශ්‍රාවය කිරීම නිසා මේ ආමාශ ශ්ලේෂ්මලකයට හානි වෙනවා. ඔන්න ඔය කාරණා ටික දැනගන්න ඕනේ මුලින්ම. හරි. විවිධ හේතු ගණනාවක් නිසා ආමාශයේ සිදුවන ප්‍රදාහයන් නිසා ඇතිවන තත්ත්වය ગેස්ට්‍රයිටිස් නම් වේ. ආමාශ බිත්තියේ ආමාශයික ග්‍රන්ථි මගින් අධිකව HCl ශ්‍රාවය කිරීම ગેස්ට්‍රයිටිස් තත්ත්වයේදී සිදුවේ. මෙහිදී ආමාශ
ශ්ලේෂ්මලකයට හානි සිදුවේ. ආමාශ ශ්ලේෂ්මලකයට හානි වෙනවා. ඒ වගේම මේ ආමාශ ශ්ලේෂ්මලකයට හානි සිද්ධ වෙලා බිබිලි ඇතිවීමකුත් සිද්ධ වෙනවා. බිබිලි හට ගැනීමක් සිද්ධ වෙනවා. හරි? දැන් මේකට මොකද්ද හේතුව? අධික ලෙස HCl ශ්‍රාවය වෙන්න ප්‍රධානම හේතුවක් තමයි දිගු වේලාවක් අපි බඩගින්නේ නැත්නම් කුසගින්නේ සිටීම. ඒ වගේම මානසික ආතතියත් බලපානවා. අපි යම්කිසි ප්‍රශ්නයක් ගැන සෑහෙන වෙලා හිත ඉන්නකොට ඒ පිළිබඳව දුක් වෙවි ඉන්නකොට හිතට නොසතුටකින් නම් ඉන්නේ මානසික ආතති තත්ත්ව හොඳින්ම බලපානවා HCl අධික ලෙස ශ්‍රාවය කරන්න. හරි? අපිට ඒ ටිකත් ලියන්න පුළුවන්. ශ්ලේෂ්මලකයට හානි වීමෙන් බිබිලි හට ගැනීමක්ද සිදු වෙනවා. HCl අධිකව ශ්‍රාවය වීමට දිගු වේලාවක් කුසගින්නේ සිටීම ඒ වගේම මානසික ආතතිය වැනි හේතු බලපායි. දිගු වේලාවක් කුසගින්නේ සිටීමත් මානසික ආතතිය වගේ හේතුත් බලපානවා දරුවෝ අධික HCl ශ්‍රාවය වීමකට. ඒ වගේම මේ ඇස්ප්‍රීන් වැනි සමහර ඖෂධ ලබා ගැනීමත් ગેස්ට්‍රයිටිස් වලට හේතුවක් වෙනවා. හරි? ඒ වගේම දිගු කාලීනව ආසාදනයක් ඇති කරන බැක්ටීරියාවක් ඉන්නවා. ඒ අයට අම්ල තත්වයන් දරා ගන්න හොඳට පුළුවන්. ඒ අය නිසාත් මේ තත්වය ඇති වෙන්න පුළුවන්. දිගු කාලිනව ગેස්ට්‍රයිටිස් තියෙන්න පුළුවන්. කවුද? ඒ තමයි හෙලිකොබැක්ටර් ෆයිලෝරි කියන බැක්ටීරියා විශේෂය. අපිට ඒ ටිකත් ලියන්න පුළුවන්. ඇස්ප්‍රීන් වැනි සමහර ඖෂධද ગેස්ට්‍රයිටිස් ඇති කිරීමට හේතු වේ. එසේම අම්ල තත්ත්ව දරාගත හැකි බැක්ටීරියා වක්වන හෙලිකොබැක්ටර් ෆයිලෝරි දිගු කාලීනව ආසාදනය වීමෙන් දීර්ඝ කාලීනව පවතින ગેස්ට්‍රයිටිස් තත්ත්ව ඇති වේ. දරුවනේ නිවැරදි ආහාර පුරුදු ඇති කර ගැනීමෙන් අපිට අර දිගු වේලාවක් කුසගින්නේ සිටීම වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම හොඳ මානසික සුවතාවයකින් සිටීම මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වයන් අවම කරගන්න හේතුවක්. අපි දුකෙන් ඉන්නකොට මානසික ආතතියක් ඇති වෙනවා. එමන් අපි හිත සතුටින් ඉන්නකොට අපි ප්‍රබෝධමත්ව ඉන්නකොට අපිට මානසික ආතතිය ඇතිවීම අඩු වෙනවා. හරි? ඒ නිසා අපිට ලියන්න පුළුවන් මේකට නිවැරදි ආහාර පුරුදු අනුගමනය කිරීමෙන් හා මානසික සැහැල්ලු
තත්වයන් ગેස්ට්‍රයිටිස් අවම කිරීමට හේතු වේ. මේ පිළිතුර තමයි ඔබ ගොඩනගා ගන්නට අවශ්‍ය වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයට එහෙමනම් යමු වෙමු. 6 වෙනි ප්‍රශ්නය. මලබද්ධය පිළිබඳ විස්තර කරන්න. දැන් මල ද්‍රව්‍ය හිමින් ගමන් කිරීම හේතුවෙන් ජලය නැවත අවශෝෂණය දිරිමත් වීම නිසා ඇතිවන තත්වයක් විදිහට අපිට මලබද්ධය හඳුන්වන්න පුළුවන්. හරි. ඒ වගේම මල පහ කිරීමේ ප්‍රතීකයක් තියෙනවා. ඒ ප්‍රතීකය සිතාමතාම නිෂේධනය කිරීම හේතු වෙනුත් මලබද්ධය ඇති වෙනවා. ඔන්න මලබද්ධය ඇති වෙන්න හේතු. හරි. බලන්න. මල ද්‍රව්‍ය සෙමින් ගමන් කිරීම නිසා ජල අවශෝෂණය නැවත ජල අවශෝෂණය දිරිමත් වීමෙන් අධික ලෙස මල ද්‍රව්‍ය වලින් ජලය ඉවත් වී මලබද්ධය ඇති වේ. එසේම මල පහ කිරීමේ ප්‍රතීකය නිෂේධනය කිරීම හේතුවෙන්ද මලබද්ධය ඇති වේ. දැන් මෙතනදී මල ද්‍රව්‍ය අධික ලෙස ඝන තත්වයටපත් වෙනවා. මේ ඝන තත්වයටපත් වීමත් සමග මල පහ පිට කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා වගේම එසේ මල පහ කිරීමේදී ගුදයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අපි ඒක එකතු කරමු. මෙහිදී මල ද්‍රව්‍ය වඩාත් ඝන තත්වයකට පත් වේ. එවිට මල පහ කිරීමේ අපහසුතාව සහ ගුදයේ වේදනාවක් ඇති වේ. දැන් මේ தત્ත්වය අවම කරන්න මොකද්ද කරන්න ඕනේ? එකක් තමයි අපේ ආහාර වේලට තන්තු බහුල ආහාර එකතු කරගන්න ඕනේ. මොකද තන්තු අඩංගු ආහාර ගැනීමෙන් මලබද්ධය වළක්ව ගන්න පුළුවන් කියලා අපි ප්‍රශ්නාවලිය තුලත් කලින් සාකච්ඡා කළා. ඒ වගේම මල පහ කිරීමේ චර්යාත්මක අනුගත වීමක් ඇති කරගත්තොත් එතනනුත් අපිට මලබද්ධය වළක්වන්න පුළුවන්. සාමාන්‍ය දිනකට දෙවරක් මල පහ කරන්න ඕනේ. අපි ඒක පුරුද්දක් විදිහට පවත්වා ගැනීමෙන් අපිට මේ தત્ත්වය වළක්ව ගන්න පුළුවන්. මල පහ කිරීමේ චර්යාත්මක අනුගත වීමකින් මලබද්ධය වළක්වා ගත හැකියි. තවද ප්‍රමාණවත් තන්තු අඩංගු ආහාර ගැනීමෙන්ද මලබද්ධය වළක්වා ගත හැකියි. ඔන්න දරුවනේ එහෙමනම් සතුන්ගේ පෝෂණය කියන 5 වන ඒකකයේ දෙවන පාඩම් මාලාවේ අවසානම පරිච්ඡේදයත් මේන් අවසන් වෙනවා.
මම පළමු පරිච්ඡේද 6 තුලදී විශේෂයෙන්ම සිද්ධාන්තමය කරුණුත් අවසාන පරිච්ඡේද 7 තුලදී ප්‍රශ්නාවලියේ ප්‍රශ්නත් සාකච්ඡා කළා. ඉතින් අපි ඊළඟට එළඹෙන්නේ පස්වන ඒකකයේ තුන්වන පාඩමේ සිද්ධාන්තමය කරුණු සාකච්ඡා කරන්න. එතෙන්දී අපි සතුන්ගේ පරිවහන ක්‍රියාවලිය ගැන කතා කරනවා. මේ සිද්ධාන්තමය කරුණු වලට අමතරව ප්‍රශ්නාවලියක් අනතුරුව සාකච්ඡා කරනවා. එhmenan අපි ඒ කොටස් සමග නැවත එකතු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.